හරි 38 වෙනි ප්‍රශ්නේ නම් කතා කරගෙන යමු 38 වෙනි ප්‍රශ්නේ නම් අපි කතා කරගෙන යමු 38 අපිට කියනවා සමතුලිත පද්ධති සඳහා පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා. සමතුලිත පද්ධති සඳහා පහත කුමන ප්‍රකාශ සත්‍ය වෙනවද කියලා අපෙන් අහනවා. පළවෙනි ප්‍රකාශය simple A අපිට කියනවා රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතයේ ඒකකය තුලිත රසායනික සමීකරණය වගේ අපෝහණය කළ හැකිය. ඒක බලන්න 38 වෙනි ප්‍රශ්නේ simple A වලට අපිට කියනවා කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතය. සමතුලිතතා නියතය ගත්තාම මේ සමතුලිතතා නියතයේ අගය ඒ අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව මගින් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න දැන් සමතුලිතතා නියතයක් ගැන කතා කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ අදාළ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම මේ වගේ කිසියම් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සලකනවා. හරි? පොඩ්ඩක් ඉන්න. මම ලියන්නම් මේ වගේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් මොකක් හරි. මම ලියනවා දෙකක් සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙනවා මේක සමතුලිත ප්‍රතික්‍රියාවක්. ඒකෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. හරි මම මේ විදිහට සරලව ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාවක් ගන්න. දැන් මේ ප්‍රතික්‍රියාවට අදාළ මම KC අගය ගන්නවා. හරි KP අගය ගද්දිත් ඕකම තමයි කතන්දරේ. KC ගද්දිත් ඕකම තමයි. දෙකම එකයි. මොනම KC අගය තමයි ගන්න. කෙනෙක්ට ඕන KP අරගෙන තර්ක කරන්න පුළුවන්. හැබැයි KP ප්‍රකාශනයේ ලියනවා නම් අදාළ ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාව වායුමය පද්ධතියක් වෙන්න ඕනේ. දැන් මේකේ තුන් දෙනාම වායු. ඒතර මට මේ පද්ධතියට ඕන නම් KP දාන්න පුළුවන්. හැබැයි මම KC තමයි දාන්නේ. හරි? කාටත් පොදුවේ. දැන් KC ප්‍රකාශනයේ ලියද්දී අපි ලියනෝනේ මෙහෙම. ප්‍රතිඵලයේ SO3 වායු සාන්ද්‍රණය වර්ග කරනවා. බෙදීම සල්ෆර් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය එයාව වර්ග කරනවා. ඊට පස්සේ ඔක්සිජන් වායු සාන්ද්‍රණය. කොහොමද එන්නේ? එතකොට අපිට පුළුවන් මේ KC ගේ ඒකකේ මෙතනින් අපෝහණය කරන්න. කොහොමද? දැන් KC ට ඇත්තටම මෙතනින් එන ඒකකේ කොයි වගේද? මෙතන මේ බලන්න සාන්ද්‍රණ වර්ගයේ කැපෙනවා. එතකොට එකයට සාන්ද්‍රණය. ඒතර සාන්ද්‍රණය උඩට ආවහම මවුලයට ඝන ඩෙසිමීටර කියලා එන්නේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ KC අගයට අදාළ ඒකකය. හරි මේ ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාවට අදාළ KC වල ඒකකය මෙන්න මේක. මවුලයට ඝන ඩෙසිමීටර කියලා එන්නේ. හරි. ඒ කියන්නේ සාන්ද්‍රණයේ පරස්පරය තමයි එන්නේ ඒකකය. දැන් මේ ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාවට අදාළව තමයි ඔය අගය එන්නේ. දැන් මම වෙන ප්‍රතික්‍රියාවක් ගත්තොත් ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාවක් ගත්තොත් මම ගන්නවා මේ විදිහට. අපි දන්නවා දැන් සෝඩියම් බයිකාබනේට් තාප වියෝජන ප්‍රතික්‍රියාව ඒකත් තේරුම් ගන්න ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාව. සෝඩියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. හරි. එතකොට සෝඩියම් බයිකාබනේට් ඝනයක් සෝඩියම් කාබනේට් ඝනයක්. හැබැයි කාබන් ඩයොක්සයිඩ් සහ මෙතන ජල වාෂ්ප කියලා ගත්තොත් තේරුම් ගන්න දැන් ඝන ද්‍රව්‍ය වලින් සමතුලිත පද්ධතියට බලපෑමක් ඉති කරන්නේ නැහැ. ඒ නිසා සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් කාබනේට් KC ප්‍රකාශනයට අන්තර්ගත වෙන්නේ නැහැ. හරි. දැන් මේ ප්‍රතික්‍රියාව සමතුලිතයිනේ. සෝඩියම් 2යි සෝඩියම් 2යි හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 6යි. හරිනේ. හරි. දැන් KC ලියුවොත් KC එන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ වාරයක් ජලයේ සාන්ද්‍රණය කියලා. ওই විදිහට එන්නේ. එයි මේ ඝන දෙක අන්තර්ගත වෙන්නේ නැහැ KC ට. හරි. එතකොට දැන් මෙතනින් එන KC ගේ ඒකකේ මොකද්ද? සාන්ද්‍රණ වර්ගයක් නේ.
එතකොට එන්නේ මවුල වර්ගය dm ඍණ 6 කියලා. මවුල වර්ගයේ dm ඍණ 6 කියලා මෙතෙන් තියෙන්නේ. හරි. එහෙනම් තේරුම් ගන්න kc කියන සමතුලිතතා නියතයට නිශ්චිත ඒකකයක් නැහැ. ඒ ඒකකය ඒ kc ප්‍රකාශනයේ අපි ලියන ප්‍රතික්‍රියාව මත රඳාපවතී. දැන් මම උදාහරණ දෙකක් ගත්තා. හරි. එක ප්‍රතික්‍රියාවක් අරගෙන මම ඔන්න එයාගේ kc වලට අදාළ ඒකකය ගත්තා. තව ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් අරගෙන එයාගේ kc වලට අදාළ ඒකකය ගත්තා. ඒතර ඒ දෙක වෙනස්. ඒතර බැලුව බැලමට තේරෙනවා අදාළ ප්‍රතික්‍රියාව මත kc ගේ ඒකකය රඳාපවතිනවා කියලා. එතකොට රසායනික ප්‍රතික්‍රියාව සමතා නියතයේ ඒකකය තුලිත රසායනික සමීකරණය මගින් අපෝහණය කළ හැකියි. හරි. අපිට අපෝහණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් තේරුම් ගන්න ඕකේ සිම්පල් A ප්‍රකාශය හරි. සිම්පල් A ප්‍රකාශය නිවැරදි. සිම්පල් A ප්‍රකාශය නිවැරදි. පැහැදිලිද? සිම්පල් A ප්‍රකාශය නිවැරදි. සිම්පල් B බලන්න. තාපදායක සහ තාපාවශෝෂක ප්‍රතික්‍රියා දෙවර්ගයේම සමතුලිතයේ උෂ්ණත්වය සමග වෙනස් වේ. ඒක හරි. තාපදායක සහ තාපාවශෝෂක ප්‍රතික්‍රියා දෙවර්ගයේම සමතුලිතයේ උෂ්ණත්වය සමග වෙනස් වෙනවා කියන එක හරි. තේරුම් ගන්න ඕන කාරණේ තමයි ප්‍රතික්‍රියාව තාපදායක උනත් තාපාවශෝෂක උනත් සමතුලිතයේ කියන දේ උෂ්ණත්වය මත වෙනස් වෙනවා. හරි. ඒක උෂ්ණත්වය මත වෙනස් වෙනවා. හරි. තොරේ දෙවෙනි ප්‍රකාශයත් හරි. පළවෙනි ප්‍රකාශයත් හරි. දෙවෙනි ප්‍රකාශයත් හරි. පළවෙනි ප්‍රකාශයත් හරි දෙවෙනි ප්‍රකාශයත් හරි. හරිද? දැන් පළවෙනි ප්‍රකාශය දැන් ප්‍රකාශ හතරක් තියෙනවනේ. ඔව් ඒකෙන් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශයත් හරි. ඒක කියන්නේ දැන් උදාහරණයක් ගමු මෙහෙම A සහ B ප්‍රතික්‍රියා වෙලා C හදනවා කියන්නේ දැන් තුන් දෙනාම වායු කියලා හිතන්න. මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවට දාලා එන්තල්පිය ඩෙල්ටා H ඍණයි. තාපදායකයි කියලා හිතන්න. එතකොට මොකද්ද වෙන්නේ දැන් kc ගත්තොත් කොහොමද එන්නේ? C ගේ වායු සාන්ද්‍රණයේ බෙදීම A ගේ වායු සාන්ද්‍රණයේ වාරයක් B ගේ වායු සාන්ද්‍රණය. කොහොමනේ kc ප්‍රකාශය එන්නේ? දැන් මොකද්ද කරන්නේ? උෂ්ණත්වය වෙනස් කරනවා කියලානේ අපිට කියන්නේ. දැන් නිකන් හිතන්න උෂ්ණත්වය වැඩි කරනවා කියලා. උෂ්ණත්වය වැඩි කරොත් තේරුම් ගන්න උෂ්ණත්වය අඩු කරගන්න බලන්න. ඒතර උෂ්ණත්වය අඩු කරගන්න බලන්නේ ලේචැට්ලි මුල් ධර්මයට අනුව. ඒතර මේ පද්ධතිය මොකද්ද වෙන්නේ? ආපස්සට නැඹුරු වෙන්නේ. උෂ්ණත්වය වැඩි කරාම ලේචැට්ලි මුල් ධර්මයට අනුව පද්ධතිය උෂ්ණත්වය අඩු කරගන්න බලනවා. එතකොට ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරු වෙන්නේ. හරි. පැහැදිලිනේ? එතකොට මොකද්ද වෙන්නේ? C ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. A සහ B ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට kc අඩු වෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ තාපදායක ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය වැඩි කරද්දී kc යගේ අඩු වෙනවා. ඔය වගේම තමයි අනිත් පැත්තට උෂ්ණත්වය අඩු කරොත් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරොත් ලේචැට්ලි මූල ධර්මයට අනුව උෂ්ණත්වය වැඩි කරගන්න බලනවා. උෂ්ණත්වය වැඩි කරගන්න නම් ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙන්න ඕන. ඉස්සරහට නැඹුරනවා කියලා කියන්නේ C ගේ සාන්ද්‍රණය වැඩි වෙලා A සහ B ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒතර මේ තාපදායක ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය අඩු කරද්දී kc යගේ වැඩි වෙනවා. හරිද? ඔය වගේ තාපදායක ප්‍රතික්‍රියාවක් අපිට හසුරවන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි දැන් ඔක තාපාවශෝෂක වුණොත් මොකද්ද කතන්දරේ? තාපාවශෝෂක වුණොත් හරි. දැන් මේ ප්‍රතික්‍රියාවට අදාළ ඉදිරි ප්‍රතික්‍රියාවේ එන්තල්පිය ඩෙල්ටා H ධන වුණොත් මොකද්ද වෙන්නේ? හරි. එහෙම වුණොත් උෂ්ණත්වය වැඩි කරද්දී උෂ්ණත්වය අඩු කරගන්න බලන්න. එතකොට මේක ඉදිරියට නැඹුරු. එතකොට C ගේ සාන්ද්‍රණය වැඩි වෙලා A සහ B ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. kc වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවට දාලා එන්තල්පිය තාපාවශෝෂක නම් උෂ්ණත්වය වැඩි කරද්දී kc වැඩි වෙනවා. මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපාවශෝෂක සහ උෂ්ණත්වය අඩු කරොත් මේ ප්‍රතික්‍රියාව
ආපස්සට නැඹුරු වෙන්නේ. එතකොට C අඩු වෙනවා A සහ B වැඩි වෙනවා KC අඩු වෙනවා. එහෙනම් තාපදායක උනත් තාපාවශෝෂක උනත් ප්‍රත්‍යාවර්ත සමතුල ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතය උෂ්ණත්වය මත වෙනස් වෙනවා. හරි. එසා B ප්‍රකාශයත් හරි. ඊළඟ C බලන්න. C වල කියනවා විවෘත පද්ධතිවලදී වායු කලාපයේ සහ ද්‍රව කලාපයේ යන දෙකෙහිම රසායනික ප්‍රතික්‍රියා වලට සමතුලිතතාව කරා එළඹිය හැකියි. දැන් C ප්‍රකාශයේ වැරදි මොකද හේතුව? අපේ හැම වෙලේම සමතුලිතතාවයේදී කතා කරන්නේ සංවෘත පද්ධති ගැන. සමතුලිතතාවයේදී අපි කතා කරන්නේ සංවෘත පද්ධති ගැන. ତොර සංවෘත පද්ධති ඇතුලේ තියෙන සමතුලිත පද්ධති සම්බන්ධයෙන් තමයි අපි හැම නිගමනයක්ම ගන්න සමතුලිතතාවය යටතේ. හරි. සංවෘත පද්ධතිය ඇතුලේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සමතුලිත පද්ධති සම්බන්ධයෙන් තමයි අපි සියලුම නියම ඉදිරිපත් කරන්නේ. විවෘත පද්ධති ගැන අපි කතා කරන්නේ නැහැ. එසා විවෘත පද්ධති ගැන යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා නම් අපිට ඒක හරිය කියලා පිළිගන්න හැකියාවක් නැහැ. එසා C වැරදි. C ප්‍රකාශයේ වැරදි. ඊළඟට සමතුලිත ප්‍රතික්‍රියාවක් සමතුලිත ප්‍රතික්‍රියා දෙකක හෝ කිහිපයක එකතුවක් ලෙස දිවිය හැකි නම් මුළු ප්‍රතික්‍රියාවෙහි සමතුලිතතා නියතය එක් එක් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතවල එකතුව මගින් දෙනවා. මොකක්ද ඒ කියන්නේ? මෙන්න මේ වගේ දෙයක් කියන්නේ. තාම සරල දෙයක් කියන්නේ. දැන් නිකන් හිතන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. C සහ D. මෙයාගේ සමතුලිතතා නියතය K1 කියලා හිතන්න. මෙයාගේ සමතුලිතතා නියතය K1. හරි. ඊළඟට දෙවෙනි තව ප්‍රතික්‍රියාවක් තියෙනවා මේ විදිහට. C සහ B ප්‍රතික්‍රියා වෙලා හදනවා E කියලා ප්‍රභේදය. මෙයාගේ සමතුලිතතා නියතය K2 කියලා හිතන්න. හරි දැන් මේ දෙන්න එකතු කරොත් C කැපෙනවා. එකතු කරොත් එන්නේ A ගෑස් ධන 2යි B ගෑස් C කැපෙනවනේ. E ගෑස් ධන D ගෑස් කියලානේ. හරි මෙයාගේ සමතුලිතතා නියතය K3 කියලා හිතන්න. K3 කියලා හිතන්න. හරි. එතකොට මේ මුල් ප්‍රතික්‍රියා දෙක එකතු කරලා තමයි තුන්වෙනිය ලැබිලා තියෙන්නේ. හරි. මේ පළවෙනි ලියපු ප්‍රතික්‍රියාවයි දෙවෙනිට ලියපු සමතුලිත ප්‍රතික්‍රියාවයි එකිනෙකට එකතු කරලා තමයි තුන්වෙනි ප්‍රතික්‍රියාව ලියලා තියෙන්නේ. දැන් මේ පළවෙනි ප්‍රතික්‍රියාවට දාලා K1 එයාගේ සමතුලිතතා නියතය K1 නේ. ඔය K1 ගන්න පුළුවන් කොහොමද? C ගෑස් සාන්ද්‍රණය වාරයක් D ගෑස් සාන්ද්‍රණය බෙදීම A ගෑස් සාන්ද්‍රණය වාරයක් B ගෑස් සාන්ද්‍රණය. ඕක පළවෙනි සම්බන්ධය. දැන් දෙවෙනි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය K2 නේ. මට K2 ලියන්නත් පුළුවන් කොහොමද? E ගෑස් සාන්ද්‍රණය බෙදීම C ගෑස් සාන්ද්‍රණය වාරයක් B ගෑස් සාන්ද්‍රණය. ඔන්න දෙවෙනි සම්බන්ධය. දැන් මට K3ටත් ලියන්න පුළුවන් නේ. කොහොමද K3 ලියන්නේ? K3 සමානයි E ගෑස් සාන්ද්‍රණය වාරයක් B ගෑස් සාන්ද්‍රණය බෙදීම B ගෑස් සාන්ද්‍රණයේ වර්ගය. හරි. වර්ගයේ වාරයක් A ගෑස් සාන්ද්‍රණය. මෙයා තුන්වෙනි සම්බන්ධය. දැන් අපිට කියන්නේ මේ K1 නුයි K2 නුයි එකිනෙකට එකතු කරාට පස්සේ මේ පළවෙනි සම්බන්ධයයි දෙවෙනි සම්බන්ධයයි එකිනෙකට එකතු කරාම තුන්වෙනි සම්බන්ධය එනවලු. එහෙම එනවනම් ඔය ප්‍රකාශය නිවැරදි. එහෙම එන්නේ නැත්නම් ඔය ප්‍රකාශය වැරදි. ඇත්තට එහෙම එනවද? එහෙම එන්නේ නැහැ. හොඳට බලන්න. පළවෙනි ප්‍රකාශයයි දෙවෙනි ප්‍රකාශයයි ගුණ කරන්න. එතකොට K1 වාරයක් K2 නේ. එහෙම ගුණ කරොත් මෙතන C ගෑස්ට මෙතන C ගෑස් කැපිලා ගිහිල්ලා එන්නේ E ගෑස් වාරයක් B
D gas බෙදීම හරි C ට C කැපෙනවා A gas වාරයක් B gas ගේ වර්ගය කියලා එන්නේ. එතකොට මේ උත්තරේ කවුද? මේ උත්තරේ K3. එහෙනම් K3 එන්නේ K1 උයි K2 උයි එකිනෙකට ගුණ කිරීමෙන්. හරි. K3 ගේ අගය එන්නේ K1 සහ K2 එකිනෙකට ගුණ කිරීමෙන්. එකතු කිරීමෙන් නෙමෙයි. එකිනෙකට ගුණ කිරීමෙන් තමයි එන්නේ. අපිට කියන්නේ එකතු කිරීමෙන් එනවලු. එන එකතු කිරීමෙන් එන්නේ නැහැ කියලා පැහැදිලිනේ. එහෙනම් D1 D ප්‍රකාශය වැරදි. එහෙනම් A සහ B විතරයි හරි 38ට පිළිතුර 1. 38ට පිළිතුර 1 කියලා ගන්න පුළුවන්. හරි. හරි. අපිට ඔය හඳුන්වන ප්‍රකාශයෙන් කියන්නේ කිසියම් සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකතු කරාම තනි සමතුලිත ප්‍රතික්‍රියාවක් ලැබෙනවා නම් ඒ වගේම ඒ එක් සමතුලිත ප්‍රතික්‍රියාවේ සමතුලානියත එකිනෙකට එකතු කරාම ඒ දෙන්නා එකතු කරාම ඒ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම ලැබෙන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාවේ සමතුලානියතට අදාළ ප්‍රතික්‍රියා දෙකේ සමතුලිතනියත එකිනෙකට එකතු කරාම එනවා කියන එක තමයි අපෙන් අහන්නේ. ඒක නිවැරදි කියලා අහන්න. හරි. යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාව යම්කිසි ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාව ඒ ප්‍රතික්‍රියාව ලැබෙන්න හේතු වන අදාළ ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියා දෙකේ සමතුලිතතානියතවල එකතුව අදාළ සංප්‍රයුක්ත ප්‍රත්‍යාවර්ත සමතුලිත ප්‍රතික්‍රියාවේ සම්ප්ලානියතට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. ඒක වැරදි. හරි. මම සරලව ගත්තා මෙහෙම ප්‍රතික්‍රියාවකුයි මෙහෙම ප්‍රතික්‍රියාවකුයි. ඒ දෙන්නාගේ සම්ප්ලානියත මම K1 K2 කියලා ගත්තා. ඒතර ඔය K1 ගේ අගයයි K2 ගේ අගයයි එකිනෙකට එකතු කරාම ලැබෙන අගය නැත්නම් ලැබෙන උත්තරේ අදාළ ප්‍රතික්‍රියා දෙක එකිනෙකට එකතු කරාම ලැබෙන ප්‍රතික්‍රියාවේ සමතුලිතතානියතට සමාන වෙනවා කියලා තමයි අපිට කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලි ඉන්නේ. හරි. එහෙම වෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලිනේ. හරි. දැන් මේ ප්‍රතික්‍රියාව ගත්තොත් K1 සමතුලිතතානියතයේ තියෙන එක. උතරේ K1 ගේ අගය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රතික්‍රියාවත් එහෙම තමයි. එයාගේ K2 වගේක් ගන්න පුළුවන් මෙහෙම. උතරේ ඒ අදාළ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම ලැබෙන සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතානියතේ K3ටත් මේ විදිහට ප්‍රකාශයක් ලියන්න පුළුවන්. හැබැයි අර පළවෙනි ප්‍රතික්‍රියා දෙකේ සමතුලිතතානියත ගුණ කරාම තමයි අදාළ අවසාන ප්‍රතික්‍රියාවේ සමතුලිතතානියත එන්නේ. එකතු කරාම නෙමෙයි. ඒ නිසායි ඒ D ප්‍රකාශය වැරදුනේ. හරි. දැන් බලමු 39 ඇමෝනියා සම්බන්ධව තමයි ප්‍රශ්නය යොමු කරන්නේ. ඇමෝනියා සම්බන්ධව. හරි අපි බලමු. බලන්න 39 හරි ඇමෝනියා සම්බන්ධව පහත කුමන ප්‍රකාශ සත්‍ය වෙනවද කියලා අහනවා. ඇමෝනියා සම්බන්ධ සිම්පල් A ඇමෝනියා වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙසද ක්‍රියා කළ හැකිය. ඇමෝනියා වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ලු කියලා අපෙන් අහන්නේ. ඔය ඒක හරි. එයාට ඔක්සිකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්.
ඔක්සිහාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඔක්සිහාරකයක් කියන්නේ ආ එතෙන්දී ඔක්සිකරණය වෙනවා. ඔක්සිකාරකයක් කියන්නේ ආ එතෙන්දී ඔක්සිහරණය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඇමෝනියා ක්ලෝරින් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් වායුව සහ HCl වාෂ්පය මේ විදිහට හදද්දී හරි ඇමෝනියා ගෑස් ක්ලෝරින් ගෑස් නයිට්‍රජන් ගෑස් සහ HCl ගෑස් මේක තුලිත කරොත් මෙතෙන්ද දෙයක් දාන්න ඕනේ තෙන් තුනක් දාන්න ඕනේ එතකොට 6ක් HCl කියලා එන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව ඇමෝනියා වල ඔක්සිහාරක ගුණයට උදාහරණයක් මොකද මෙතෙන්දී ඇමෝනියා ඔක්සිකරණය වෙනවා හරි මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3යි. මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය 0යි. ତොර ඇමෝනියා ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ ඇමෝනියා ඇතුළේ ඉන්න නයිට්‍රජන් තමයි ඇත්තටම ඔක්සිකරණය වෙලා තියෙන්නේ. එයා ඍණ 3 ඉඳන් 0ට ඔක්සිකරණය වෙලා මේ. එහෙනම් ඇමෝනියා මෙතනදී ඔක්සිහාරකයක්. ඒ වගේම තමයි මෙයාට ඔක්සිකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙයාට ඔක්සිහරණය වෙන්න පුළුවන්. කොහොමද අපි ගමු ප්‍රතික්‍රියාවක් අපි ගමු මේ වගේ උදාහරණයක් සෝඩියම් ලෝහයත් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා වෙලා සෝඩාමයිඩ් හදනවා සහ හයිඩ්‍රජන් වායුව මෙතෙන්ට දෙකක් මෙතෙන්ට දෙකක් මෙතෙන්ට දෙකක්. එතකොට සෝඩියම් සොලිඩ් ඇමෝනියා ගෑස් ඇමෝනියා වායුව සෝඩාමයිඩ් ඝනය හයිඩ්‍රජන් වායුව. හරි. ඇමෝනියා වායුව නේ හරි. සහ උෂ්ණත්වය. එතකොට තේරුම් ගන්න දැන් ඇමෝනියා වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3යි. එතකොට නයිට්‍රජන්ගේ අවම ඔක්සිකරණාංකය ඍණ 3යි. ඊට වඩා එයාට ඔක්සිකරණාංකය අඩු කරගන්න බෑ. එහෙනම් කවුද ඇමෝනියා ඔක්සිහරණය වෙද්දී කවුද ඇමෝනියා වල ඔක්සිහරණය වෙන්නේ ඇත්තටම නයිට්‍රජන්ට බෑනේ ඔක්සිහරණය වෙන්න ඍණ 3 ඉන්නේ හයිඩ්‍රජන්ට පුළුවන් ඔක්සිහරණය වෙන්න මොකද හයිඩ්‍රජන්ගේ මෙතන ඔක්සිකරණාංකය ධන 1යි එයාට බිඳුවට අඩු වෙන්න පුළුවන් එහෙනම් මේකේ හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 1යි මෙතන ඔක්සිකරණාංකය හයිඩ්‍රජන්ගේ බිඳුවයි එහෙනම් ධන 1 ඉඳන් බිඳුවට ඔක්සිකරණාංකය අඩු වෙනවා එහෙනම් තේරුම් ගන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාවේ ඇමෝනියා ඔක්සිකරණය වෙනවා දෙවෙනි එකේ ඇමෝනියා ඔක්සිහරණය වෙනවා එහෙනම් පළවෙනි උදාහරණයෙන් ඇමෝනියාගේ ඔක්සිහාරක ගුණය පේනවා දෙවෙනි උදාහරණයෙන් ඇමෝනියාගේ ඔක්සිකාරක ගුණය පේනවා ඒ නිසා යාට ඔක්සිහාරකයක් වගේම ඔක්සිකාරකයක් විදියට හැසිරෙන්න පුළුවන් සිම්පල් A හරි සිම්පල් B බලන්න මහා පරිමාණයෙන් ඇමෝනියා නිපද වීමට හේබ ක්‍රමය යොදා ගැනීමේදී ඉහළ පීඩන සහ ඉහළ උෂ්ණත්වයට යටතේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් භාවිතා කරයි අපි දන්නවා ඇමෝනියා කාර්මිකව නිෂ්පාදනය කරන්නේ හේබ කියන ක්‍රමවේදයට අනුව. ඒතොර ඒ හේබ ක්‍රමයේදී නයිට්‍රජන් වායුව සහ හයිඩ්‍රජන් වායුව එකිනෙකට ප්‍රතික්‍රියා කරලා තමයි ඇමෝනියා වායුව හදන්නේ. ඒතොර ඒක ප්‍රත්‍යාවර්ත සම්බන්ධ ප්‍රතික්‍රියාවක් ඒ වගේම ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. හරිද? ලේචට්ලියේ මූලධර්මයට අනුව අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන්. හරි එහෙනම් මේ විදිහට නෙවෙන්නේ මේ බලන්න කොහොමද වෙන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවට දාලා ඉන්තල්පරයාසේ ඩෙල්ටා H ඍණයි ඩෙල්ටා H ඍණයි එතකොට තේරුම් ගන්න දැන් මේ ප්‍රතික්‍රියාව වඩාත් හොඳින් ඉදිරියට නැඹුරු කරන්න නම් අඩු උෂ්ණත්වය තමයි යෝග්‍ය වෙන්නේ නේ ඇයි ඒ උෂ්ණත්වය අඩු කරද්දී ලේචට්ලියේ මූලධර්මයට අනුව උෂ්ණත්වය වැඩි කරගන්න මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙනවා එතකොට බැලුව බැලමට ලේචට්ලියේ මූලධර්මයට අනුව කෙනෙක්ට අඩු උෂ්ණත්වය තමයි හිත කර වෙන්නේ කියලා එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. තේරුම් ගන්න දැන් උෂ්ණත්වය අඩු කරාම මේ ප්‍රතික්‍රියාව ඉදිරියෙන් නැඹුරනවා තමයි. නමුත් උෂ්ණත්වය අඩු කිරීම මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු කරන්න හේතුවක් වෙනවා. දැන් අඩු උෂ්ණත්වයේදී වැඩියෙන් ඇමෝනියා
ප්‍රතිඵල හැදෙන පැත්තට ප්‍රතික්‍රියාව නැඹුරු වෙලා තියෙනවා තමයි. නමුත් සැලකිය යුතු ඇමෝනියා ප්‍රමාණයක් ගන්න සැලකිය යුතු කාලයක් යනවා. මොකද හේතුව උෂ්ණත්වය අඩු කරාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙන නිසා. ඒ නිසා තේරුම් ගන්න උෂ්ණත්වය සැලකිය යුතු විදිහට අඩු කරන්නේ නැහැ. මොකද හේතුව උෂ්ණත්වය අඩු කිරීම ලේචට් ලී මූල ධර්මයට අනුව ප්‍රතික්‍රියාවට හිතකරුණාට උෂ්ණත්වය අඩු කිරීම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වීමට හේතුවක්. එසා අසීමිත ලෙස උෂ්ණත්වය අඩු කරන්නේ සාමාන්‍ය මට්ටමකට මේක තියාගන්න ඕනේ. සහ මේ ප්‍රතික්‍රියාව ගත්තහම අපිට අවශ්‍ය කරන්නේ මේක නිෂ්පාදනයක් නේ කරන්නේ. ඒතර අපිට සැලකිය යුතු ඇමෝනියා ප්‍රමාණය ඉක්මනට ඕනේ. සැලකිය යුතු කාලය ගන්න එක අනවශ්‍යයිනේ. ඒ නිසා තේරුම් ගන්න ඉක්මනට ප්‍රතිඵල හදන්න තරමක් මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඉහළ මට්ටමක තියාගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය සැලකිය යුතු විදිහට ඉහළ මට්ටමක තියා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් උෂ්ණත්වය ඉහළ මට්ටමක තියාගත්තාම පොඩ්ඩක් මේක ඇමෝනියා හදන පැත්තට මේ ප්‍රතික්‍රියාව බර වෙන්නේ නැහැ නේද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න උෂ්ණත්වය අඩු කරාම ඇමෝනියා හැදෙන පැත්තට ප්‍රතික්‍රියාව බර වුණාට ඇමෝනියා හැදෙන්න විශාල කාලයක් යනවා. ඒක පාලනය කරන්න සැලකිය යුතු විදිහට උෂ්ණත්වය ඉහළ නංවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඉහළ නංවනවා. හරි. ඊළඟ පීඩනය. තේරුම් ගන්න මේකට ඉහළ පීඩනය තමයි සුදුසු වෙන්නේ. ඇයි අපි දන්නවා දැන් පීඩනය අනුලෝම සමානුපාතිකයි අනුප්‍රමාණික. දැන් පීඩනය වැඩි කරාම තේරුම් ගන්න දැන් අපි මේ සමුද්‍ර පද්ධතියේ පීඩනය වැඩි කරා කියන්නේ පීඩනය වැඩි කරාම ලේචට් ලී මූල ධර්මයට අනුව පීඩනය අඩු කරගන්න බලන්න. පීඩනය අඩු වෙන්න නම් අඩු වෙන පැත්තට තමයි ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්නේ. ඒතර මේ පැත්තේ ඔක්කොම අණු 4ක් ඉන්නවා. මේ පැත්තේ ඔක්කොම අණු 2ක් ඉන්නවා. එතකොට තේරුම් ගන්න අණු අඩු වෙන පැත්ත කියන්නේ ඉතින් ඉදිරි ප්‍රතික්‍රියාව තමයි. එසා පීඩන ඉහළ වීම ඇමෝනියා ප්‍රතිඵල හැදෙන පැත්තට මේ ප්‍රතික්‍රියාව වඩාත් නැඹුරුනවා කියලා පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න ඉහළ උෂ්ණත්වය සහ ඉහළ පීඩනය කියන කාරණා දෙකම නැත්නම් ඒ தত্ত্ব දෙකම මේ ප්‍රතික්‍රියාවට අපි ලබා දුන්නොත් අපිට සැලකිය යුතු විදිහට ඇමෝනියා ලබා ගන්න පුළුවන්. මොකද පීඩනය ඉහළ නැංවීම තුලින් ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු කරවන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ නැංවීම මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඉහළ මට්ටමක තියාගන්න පුළුවන්. ඒ කාරණා දෙකම ඇත්තටම අවශ්‍යයි සැලකිය යුතු ඇමෝනියා ප්‍රමාණයක් ගන්න. ඒ නිසා මහා පරිමාණයෙන් ඇමෝනියා නිපදවීමට හේබ ක්‍රම යොදා ගැනීමේදී ඉහළ පීඩන සහ ඉහළ උෂ්ණත්වය යටතේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් භාවිතා කරයි කියන එක හරි. එහෙනම් B ප්‍රකාශය හරි. B හරි. හරිද? C බලන්න. වැඩිපුර ක්ලෝරින් වායුව ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කළ විට N2O සහ HCl පල් ලබා දෙයි. ඒක වැරදි. මම දැන් මේ සිම්පල් A ගැන පැහැදිලි කරද්දී මේ ප්‍රතික්‍රියාව ලිව්වා. නේ? ඇමෝනියා වායුවයි ක්ලෝරින් වායුව මෙහෙම ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ නයිට්‍රජන් සහ HCl. හරිද? නයිට්‍රජන් සහ HCl තමයි හැදෙන්නේ. මෙන්න මෙහෙම තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඇමෝනියා සහ ක්ලෝරින් අතර. හරි. තේරුම් ගන්න ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරන නයිට්‍රස් ඔක්සයිඩ් N2O හදන්නේ නැහැ. නයිට්‍රස් ඔක්සයිඩ් හදන්නේ නැහැ. හරි. එසා C වැරදි. නයිට්‍රස් ඔක්සයිඩ් ලාෆින් ගෑස් එක හදන්නේ නැහැ. ඊළඟට C වැරදි. රබර් කර්මාන්තයේදී කිරි නිසි කාලයට පෙර කැටි ගැසීම වැළැක්වීම සඳහා ඇමෝනියා භාවිතා කරයි. තේරුම් ගන්න ඒක වැරදි. ඒකට යොදාගන්නේ ඇමෝනියා නෙමෙයි. ඒකට යොදාගන්නේ ඇසිටික්. ඒ කියන්නේ ආම්ලික දෙයක් තමයි පාවිච්චි කරන්නේ. බාෂ්මික දෙයක් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. දැන් මෙතන ඇමෝනියා ගන්නවා කියන්නේ ඉතින් බාෂ්මික දෙයක් නෙමෙයි පාවිච්චි කරන්නේ. බාෂ්මික දෙයක් නෙමෙයි. ඒ සඳහා සුදුසු වෙන්නේ ආම්ලික දෙයක්. සාමාන්‍යයෙන් ඇසිටික් වගේ අම්ලයක් තමයි ඒ සඳහා භාවිතා කරන්නේ. තේරුණාද? හරි නේද? හරි.
සාමාන්‍ය ආම්ලික දෙයක් තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. පැහැදිලිද? ඒ නිසා ඇමෝනියා භාවිතා කරනවා කියන එක අපිට පිළිගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. ඒ නිසා A සහ B විතරයි හරි. ඒ නිසා පිළිතුර 1 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. 39ට 1 කියලා තමයි ගන්න වෙන්නේ. හරි. හරි 40 බලමු එහෙනම් 40 වෙනි ප්‍රශ්නය එක ඒකාණ්ඩේ මූලද්‍රව්‍ය ඇතුලේ නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරන ලිතියම් පමණි. ඔය එක හරි. හරි බලමු 40 40 එක ඒකාණ්ඩයේ මූලද්‍රව්‍ය අතුරින් නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරන ලිතියම් පමණි. ඒක හරි. එතකොට ලිතියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා ලිතියම් නයිට්‍රයිඩ් හදනවා. හරි. එතකොට මෙහෙමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඔය විදිහට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මෙතන ලිතියම් ගන්නවලු ග්‍රෑම් 51ක්. නයිට්‍රජන් ගන්නවලු ග්‍රෑම් 39ක්. හරි. මවුල ප්‍රමාණ බලමු අපි. ග්‍රෑම් 51 බෙදන්න ලිතියම්ගේ මෞලික ස්කන්ධය කීයද? 7යි. මෙතන නයිට්‍රජන් බෙදමු කීයක් කියලා දෙන්නේ? 28යි. හරි. දැන් මෙතන මවුල ගණන් කීය දෙන්නේ? හරිද? 51 7ෙන් බෙදුවාම ආසන්න වශයෙන් 7.3ක් කියලා ගන්න පුළුවන්. 39 බෙදීම 28. මෙතන 3ක් කියලා එනවා.